පින්වත්නි අපි පහුගිය දේශනාව නිමා කරන්නට යෙදුනේ මේ සිහිය නැති පුද්ගලයෙකුට අනුපස්සනාවක් නැහැ කියන කාරණාවයි. ඒ කාරණාව භාග්‍යතුන් වහන්සේ තවත් තැනක පැහැදිලි කරනවා මේ සබ්බත්තික කියන වචනයත් එක්ක. සබ්බත්තික කියන කාරණාව අපි අද දේශනාවේ මුලින්ම සාකච්ඡා කරනවා. සබ්බත්තික කියලා කියන්නේ සියලු අර්ථ සාධනය කරනවා කියන කාරණාවයි. සබ්බත්තික සියලු අර්ථ සාධනය කරනවා කියන කාරණාවයි. එතකොට සියලු අර්ථ සාධනය කරනවා කියන කාරණාව පැහැදිලි කරනවා සතියෙන් ලැබෙන උපකාරයෙන් ප්‍රඥාව කියන ආකාරයෙන්ම කර්මස්ථානාදියට කය අනුව බලමින් විමසීමට උපකාර කරනවා කියලා. සබ්බත්තික කියලා කියවේ සියලු අර්ථ සාධනය කරනවා කියන කාරණාවයි. එහෙනම් සතියෙන් ලැබෙන උපකාරයෙන් ප්‍රඥාවෙන් කියන ලද පරිදි සතියෙන් ලැබෙන උපකාරයෙන් සතියෙන් ලැබෙන උපකාරයෙන් කියලා කියන්නේ මේ සියලු දේවල් මනාව කුසල් අකුසල් තෝර බේර ගන්න අපට උපකාර කරන්නේ සිහිය. සිහියෙන් තමයි කුසලයේ සහ අකුසලයේ අපිට වෙන් කරලා දෙන්නේ. ඒක මනාව තීරණය කරන්නේ අපි ප්‍රඥාවට අනුව. ප්‍රඥාවෙන් තමයි ඒක තීරණය කරන්නේ. එහෙනම් ප්‍රඥාව මෙහි කියන ලද පරිදිම කර්මස්ථානිකයාට කය අනුව බලමින් විමසීමට උපකාර කරනවා. කුසල් අකුසල් පිළිබඳව සිහියෙන් කියලා දෙනවා. ප්‍රඥාවෙන් ඒක තවත් දියුණු කරලා දෙනවා. කර්මස්ථානිකයාට කය අනුව බලමින් ඒක දියුණු කරගන්න උපකාර කරනවා. ඒකට කියනවා සබ්බත්තික කියලා මේ කාරණාව එකතු කරලා එක වචනයකින් කියනවා සබ්බත්තික කියලා සඳහන් කරනවා. අන්තෝ සංකේපෝ කියලා සඳහන් කරනවා ඇතුළත හැකිලිම නැත්තම් කම්මැලිකම හෙවත් කුසීත භාවය කියන කාරණාව. අන්තෝ සංකේපෝ ඇතුළත හැකිලෙනවා කියන කාරණාව. ඒ කොහොමද ඇතුළත හැකිලෙන්නේ? යම් පුද්ගලයෙකුට ආතාපි වීර නැත්තම් ඇතුළත හැකිලෙනවා. ඒ නිසා අන්තරාය කරයි. ආතාපි වීරිය නැත්තම් එහෙනම් අපි සඳහන් කළා සමාධිය වැඩි වුණොත් ඇතුළතින් හැකිලෙන්න පටන් ගන්නවා. එතකොට ආතාපි වීරිය නැත්තම් තමයි මේක වෙන්නේ. එහෙනම් වීරිය වැඩි වුණොත් විසිරෙන්න පටන් ගන්නවා. සමාධිය වැඩි වුණොත් හැකිලෙන්න පටන් ගන්නවා. ආතාපි වීරිය කියලා කියන්නේ කෙලස් තවන වීරිය. කෙලස් තවන වීරිය මෙතෙන්ට කොහොමද බලපෑවේ? සමාධිය කියලා කිවි සුවයක්. ආන් ඒ සුවයත් එක්ක තමයි ඔහු හැකිලෙන්නේ. එහෙම නැත්නම් නිදිබර ගතියට යන්නේ. මෙන්න ආතාපි වීරිය කියලා අපි සඳහන් කළා කෙලස් තවන වීරිය. ඔහු නිදිබර ගතියට යන්න හදනවා. නමුත් මෙන්න මේ කෙලස් තවන වීරිය ඔහු ළඟ තියෙන නිසා මේ වීරිය විසින් ඔහුට නිින්දට යන්න දෙන්නේ නැහැ. මෙතන නිදියවොත් ඔබට ඉස්සරහට යන්න බෑ. ඒ නිසා මේ සුවය විඳින ගමන් මීට වඩා සුවයක් තව ඉස්සරහ තියෙනවා. ඒ සුවය හොයාගෙන යන්න ඔබ වෑයම් කළ යුතුයි කියන කාරණාව මේ ආතාපි වීරිය. කෙලස් තවන දැඩි වීරිය ඔහු උනන්දු කරනවා ඉස්සරහට යමන් කියලා. එහෙනම් ඒක සඳහන් කරනවා ආතාපි වීරිය නැත්තම් ඇතුළත හැකිලෙන්න පටන් ගන්නවා. ඒ හැකිලෙන එක නැති කරන්නේ වීරියෙන්. ඒ නිසා වීරිය නැත්තම් අන්තරාය කරයි. සම්පජාන හෙවත් ප්‍රඥාව නැත්තම් උපාය ග්‍රහණය කරන්න හැකියාවක් නැහැ. ඒකට ප්‍රඥාවක් ඕනේ. වීරියයි සමාධියයි ප්‍රඥාවයි. ප්‍රඥාව නැත්තම් උපාය ග්‍රහණය කරන්න බෑ. වීරියෙන් මාර්ගයේ පුජ්‍යලයා අවදි කරලා තියෙනවා. සමාධියෙන් ඔහු ඒ සුවය හොයාගෙන යනවා. ප්‍රඥාවෙන් අවශ්‍ය තැන ඔහුට මනාව තේරුම් බේරුම් කරලා ග්‍රහණය කරලා අත්පත් කරලා දෙනවා. එහෙනම් මේ කාරණා තුනම එකට බැඳිලා තියෙනවා. ඊළඟට සඳහන් කරනවා පින්නතෙනි අනුපාය කියන වචනය. මනාවම සිහියෙන් අවබෝධ කරගත යුතු කාරණාවක්. ඊටාම පැටලි සහගත වෙන්න පුළුවන් අනුපාය කියන මේ වචනේ විස්තර කරලා තියෙන හැටි. අනුපාය කියලා කියන්නේ හාත්පසින් වර්ජනය කරනවා. එහෙම නැත්නම් හාත්පසින් වර්ජනය කරන්න බෑ.
අනුපාය කියලා කියන්නේ හාත්පසින් වර්ජනය කරන්න බෑ. පිටු දකින්න බෑ. ඒ මොකද්ද එහෙම කියන්නේ? කල යුතු දෙයට කියනවා උපාය කියලා. කල යුතු දෙයට කියන්නේ උපාය. නොකල යුතු දෙයට කියන්නේ අනුපාය. එන මං ගැටලු සහගත වෙන්න පුළුවන් කියලා සඳහන් කළේ මෙතන සඳහන් කරන්නේ උපාය ග්‍රහණය කරන්නෙත් උපාය ග්‍රහණය කරගන්නෙත් උපායෙන් නොකල යුතු දේ තෝරාගන්නෙත් ප්‍රඥාවෙන්. අපවසරයක් පැහැදිලි කරොත් උපාය ග්‍රහණය කරගන්නෙත් උපායෙන්. උපාය ග්‍රහණය කරගන්නෙත් උපායෙන්මයි. ඒ කියන්නේ ග්‍රහණය කරගන්න කියලා කියේ තෝරගන්නේ. උපාය තෝරගන්නේ ඒ උපායෙන්මයි. නොකල යුතු දේ තෝරාගන්නේ ප්‍රඥාවෙන්. එහෙනම් මෙතන උපාය කියලා සඳහන් කරන්නේ නොකල යුතු දේ තෝරාගන්නේ ප්‍රඥාවෙන්. උපාය ග්‍රහණය කරගන්නේ උපායෙන්. ග්‍රහණය කරගන්නවා කියේ තෝරාගන්නේ. නොකල යුතු දේ තෝරාගන්නේ ප්‍රඥාවෙන්. ඒක පැහැදිලි වෙනවා මෙහෙම සිහිය නැති කෙනාට කියන්නේ මුට්ටස්සති කියලා. මුට්ටස්සති සෝකාලංකුරුමානෝ. අනුරුද්ධ සූත්‍රයේ මේ කාරණාව පැහැදිලි කරලා තියෙනවා. එතකොට සිහිය නැති කෙනාට කියන නම මුට්ටස්සති. සිහිය නැහැ කියන අර්ථය. එතන කියලා තියෙන්නේ උපාය අත නොහරින්න අසමර්ථ වෙනවා. උපාය අත නොහරින්න අසමර්ථ වෙනවා. උපාය අත නොහරින්න අසමර්ථ වෙනවා කියලා කියන්නේ උපාය කියලා කියන්නේ කල යුතු දෙන්නේ. කල යුතු දේ අත නොහරින්න අසමර්ථ වෙනවා. ඒ කියලා කියන්නේ හොඳ දේවල් අත් නොහරින්න බැරි වෙනවා. හොඳ දේවල් අත් හරින්න බැරි වෙනව නෙමෙයි. හොඳ දේවල් අත් නොහැර හොඳ දේවල් තමාගාව තියාගන්න. හොඳ දේවල් අත් නොහරින්න බැරි වෙනවා. සිහිය නැත්තම්. ඒ කියන්නේ සිහිය නැත්තම් හොඳ දේවල් පවත්වන්න බැරුව යනවා කියන කාරණාවයි. මේක පැහැදිලි කරලා තියෙන ආකාරයට තමයි ඒක අපිට ගැඹුරු විවාගේ පේන්නේ. නමුත් ඒක විස්තර කරලා තියෙන මේ විදිහට. හොඳ දේවල් සිහිය නැත්තම් පවත්වන්න බෑ. එහෙනම් හැම වෙලාවෙම ජීවිතේ හොඳ දේවල් පවත්වාගෙන යන්නේ සිහිය තියෙන හින්දා. සිහිය නැත්තම් දන්නේම නැතුව අකුසල වුණ තරම් කෙරෙනවා. ඒ කාරණාව නැවත පැහැදිලි කරනවා. හොඳ දේවල් කොතරම් දැනගෙන හිටියත් වැඩකට යෙදුනාට එහි හොඳ නරක බව හිතෙන්නේ නැතුවම කරගෙන යනවා. ඒ වෙලාවට සිහිය නැති නිසා. හොඳ දේවල් පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ සිහිය තිබුණොත් විතරයි. එතකොට වැඩ කරන ගමන් අපිට සිහිය නැති වෙන්න මේ සිහිය නැති වෙනවා කියලා කියන්නේ කල්පනාව නැති වෙන්න පුළුවන්. අන්න ඒ වැඩේ කරගෙන යනකොට මේ සිහිය නැති නිසා නරක වැඩ වෙන්න පුළුවන්. ඒ කොහොමද? අපි කියමු කෙනෙක් ඊටාම සිහිය පවත්වාගෙන ජීවත් වෙන ඉන්න කෙනෙක්. ඒ පුද්ගලයාට තමන්ගේ ඊටාමත් හිතවත් කෙනා අම්මා තාත්තා නැති වුණත් ඇහැකින් කඳුලක් වැටෙන්නේ නැති තරමට ඔහු හොඳ සිහියෙන් ඉන්නේ අවබෝධයෙන්. නමුත් එයා වෙන දිහාවක බලාගෙන වෙන වැඩක යෙදිලා ඉන්නවා. එක්කෙනෙක් දුවගෙන යන ගමන් එකපාරම මේ මිනිහගේ හැප්පෙනවා. එකපාරමනේ ගැටුනේ. ඒ ගැටුනකොට තමන් කිසිසේත් බලාපොරොත්තු වෙන්නේ නැහැ ගැටුණා කියලා. ඒත් එක්ක එකපාරම කේන්තියක් ඇවිල්ලා අපව හැරිලා බලන්න පුළුවන්. ඒ කියලා කියන්නේ සිහිය කියන කාරණාවත් හොඳට තියෙනවා. කේන්තිය කියන එක ද්වේෂයක් කියන කාරණාවත් හොඳටම දන්නවා. නමුත් වැඩකට යෙදලා ඉන්න වෙලාවේ හොඳ නරක බව හිතන්නේ නැතුවම කරගෙන යනවා. වැඩේට යෙදලා ඉන්නේ වෙන වැඩක යෙදලා. ඒ වෙලාවේ එකපාරම එන්නේ හැප්පෙනවා. ඒ හැප්පෙනකොට මට කේන්තියක් එනවා. නමුත් පස්සේ මම දැනගන්නවා මට කේන්තියක් ආවා. ඒක වැරදි. නමුත් එකපාර වෙනකොට ඒක හිතාගන්න බැරුව යනවා. අන්න ඒ නිසා සඳහන් කරන වැඩකට යෙදලා ඉන්න වෙලාවක හොඳ නරක බව කල්පනා වෙන්නේ නැතුව අපි වැඩේ කරගෙන යනවා කියලා. සමහරවිට අපි මෙහෙම හිතමු. අපි එළවලුවක් කපනවා. අපි බටු ගෙඩියක් කපමින් ඉන්නවා.
බටු ගෙඩිය පිටිපැත්තෙන් හොඳයි. නමුත් දැන් පිටපැත්තෙන් හොඳට පේන බටු ගෙඩිය කපනකොට අපිට කිසිසේත් හිතෙන්නේ නැහැ මේක ඇතුලේ පණුව ඇති කියලා. එහෙම හිතා කපන්න බොහොමවත්. නමුත් කපාගෙන යනකොට තේරෙනවා ඒක ඇතුලේ පණුවේ ඉඳලා කැපිලා. මං හිතලා පණුවේ කපපු නැති බව ඇත්ත. නමුත් ඒ වෙලාවේ එකපාරම හිතුන්නේ නැහැනේ පණුවේ ඉන්නවා කියලා. එහෙනම් ඒ කාරණාව ඒ තරම් හිතන්න සිහියක් අපිට ඒ වෙලාවේ තිබුණේ නැහැ. ඒ වගේ තමයි වැඩක් කර කර ඉන්නකොට කෙනෙක් ඇවිල්ලා යනවා. නැත්නම් වැඩක් කර කර ඉන්නකොට සමහර ලාවට අපි කියමු පෙදරේරු කෙනෙක්. එයා මේ බදාමයක් තුනී කරනවා. දැන් එයාගේ සිහිය තියෙන්නේ බදාම තුනී කිරීම සම්බන්ධයෙන් විතරයි. නමුත් එයා බදාම තුනී කරගෙන යනකොට ඕනතරම් කූඹි වාගේ සත්තු යට වෙනවා. එයාට ඒ පිළිබඳව සිහියක්, ඒ පිළිබඳව කල්පනාවක් නැහැ. එයාගේ කල්පනාව තියෙන්නේ මේ ටික තුනී කරලා ඉවර කරන එක. එහෙනම් ඒ කාරණාව තමයි මෙතන පැහැදිලි කරලා තියෙන්නේ. හොඳ නරක බව හිතෙන්නේ නැතුවම කරගෙන යනවා. ඒ වෙලාවට සිහිය නැති හින්දා. ඒක හිතා ඒක කරන්න බෑ. සිහිය නැහැ ඒ වෙලාවට. සත්තු මරන්න හොඳ නැති බව බොහෝ කල් ඉඳලා දන්නවා. සත්තු මරන්න හොඳ නැහැ කියලා මේ අද කීයේ ඉඳලා ඉගෙන ගත්ත එකක් නෙමෙයි. නෙමෙයි බොහෝ කල් ඉඳලා දන්නවා සත්තු මරන්න හොඳ නැති බව. එහෙම දැනගෙන හිටියත් මේ වෙනකොට කොතරම් සත්ත්ව ප්‍රමාණයක් අපේ ජීවිතේ අපි මරලා තියෙනවද? ඉතින් ඒක හරියටම තීරණය කරන්න බැරි තරම්ම ජීවිතේ සත්ත්ව මරලා තියෙනවා. හැබැයි මරන්න හොඳ නැති බව හොඳාකාරවම දන්නවා. ඇයි එහෙම වෙන්නේ? නොදන්න නිසාද කියලා ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඇයි එහෙම සත්ත්ව මැරුවේ? දන්නේ නැද්ද මරන්න හොඳ නැති බව? නෑ අදක ඉඳලා නෙමෙයි සත්තු මරන්න හොඳ නැති බව දැනගත්තේ පුංචි කාලේ ඉඳලා. නමුත් මේ වෙනකොට සෑහෙන්න මරුණා. ඇයි ඒ කියලා සඳහන් කරනවා හොඳටම අවබෝධයෙන් ගන්නවා සත්තු මරන්න හොඳ නැහැ කියලා. නමුත් ඒ වෙලාවේ සිහිය නැති නිසා ඕනතරම් ජීවිතේ සත්තු මැරිලා තියෙනවා. පහන් දැල්ලාම සමහරට සත්තු මැරෙනවා. පහනටත් ඇවිල්ලා පිච්චිලා මැරිලා යනවා. ඉතින් නමුත් ඒක පහන අපිට ආවරණය කරලා දැල්වන්නම පුළුවන්කම නැති වෙන්න පුළුවන්. අන්න ඒ නිසා පින්තුනි සඳහන් කරනවා උපාය පරිත්‍යාග නොකිරීමට අදක්ෂයෙක් වෙනවා. උපාය පරිත්‍යාග නොකිරීමට අදක්ෂයෙක් වෙනවා කියලා. එහෙනම් තවත් සිහිය දිනු වෙන්න ඕනේ. උපාය පරිත්‍යාග කිරීමට අදක්ෂයෙක් වෙනවා කියලා සඳහන් කරනවා. උපාය නොවන දේ ග්‍රහණය නොකරගෙන ඉන්න අසමර්ථ වෙනවා මේ සිහිය නැත්තම්. උපාය නොවන දේ. දැන් අපි උපාය කියලා සඳහන් කළේ උපාය කියලා කිව්වේ කල යුතු දෙයට. ඒකට උපාය නොවන දේ ග්‍රහණය කරගන්න අසමර්ථ වෙනවා. ඒකට උපාය නොවන දෙයට අපි මොනවද කිව්වේ? අනුපාය. අන්න ඒක හරියට උපාය අනුපාය හරියට තීරණය කරගන්න බැරුව යනවා සිහිය මදි වුණත් කියන කාරණාව. ඊළඟට සඳහන් කරනවා අන්න ඒ නිසා පුද්ගලයාට කර්මස්ථානයේ සාර්ථක කරගන්න සමහරලාට අපහසු වෙනවා කියලා. මේ උපාය අනුපාය කල යුතු නොකල යුතු දේ හරියට තීරණය කරගන්න බැරි වෙච්ච නිසා තමන්ගේ කර්මස්ථානයේ හරියටම ග්‍රහණය කරගන්න බැරුව යනවා. කල යුතු නොකල යුතු දේ. එහෙනම් සිහිය මදි නිසා සත්තු මරනවා. අර ඊබේ මැරෙන කතාව ගැන එහෙම නෙමෙයි මෙතන කියන්නේ. සිහිය මදි නිසා සත්තු මැරෙනවා. ඉතින් ඕන තරම් අපි අර මුලින් සාකච්ඡා කළේ ඒකයි. සමහර වෙලාවට මනසිහියකින් අපි බණ අහගෙන ඉන්නකොට අපි ධර්මයේ පිළිබඳවයි සිහිය තියෙන්නේ. නමුත් ඕන තරම් බණ කියන තැන දකින්නවා බණ අහන ගමන් මధుරෙක් වහපුවම ගහනවා. මේ බණ අහනවා. ඕන තරම් දකින්නවා මధుරෙක් වහපුවම ගහනවා. නමුත් ඔහු කරන්නේ මොකද්ද? බණ අහමින් ඉන්නේ. මధుරුවාට මං ගැසිය යුතු නෑ. නමුත් සිහි නැති නිසා පුරුද්දට ගහනවා. මේ දේශනාව පටන් ගන්න කලිනුත් පාණාතිපාතා වේරමණී කියලා මම සමාදන් වුණා. ඒ කියන්නේ ඒක හොඳටම දන්නවා. එහෙනම් ඔබත් දැකලා ඇති බණ අහමින් එහෙම කරන අය උන්තරන් ඉන්නවා. එහෙනම් අන්න එහෙම කෙනාට මේ කර්මස්ථානයේ සාර්ථක කරගන්න බෑ කියන කාරණාවයි මේ කියන්නේ සිහි මදි. මං මොකද්ද කරන්නේ කොතනද කෝකේද යෙදිලා ඉන්නේ කියන කාරණාව පිළිබඳව හරියටම සිහි මදි කියන කාරණාව. ඒ නිසාම යම් ධර්මතාවයක ආනුභාවයෙන්
කර්මස්ථානයේ ලැබෙනවා නම් අන්න ඒ ධර්මතාවයන් තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. මොකද්ද? ආතාපි සම්පජානෝ සතිමා. යම් ධර්මතාවයක ආනුභාවයෙන් යම් පුද්ගලයෙකුට කර්මස්ථානයේ සාර්ථක වෙනවා නම් ඒ කර්මස්ථානයේ සාර්ථක වෙන්නේ මොන ධර්මතාවයෙන්ද? ආතාපි සම්පජානෝ සතිමා කියන කාරණාවෙන් තමයි ඒක සාර්ථක වෙන්නේ. කෙලස් තවන වීරියෙන් ප්‍රඥාවෙන් සිහියෙන් කියලා සඳහන් කරනවා. කර්මස්ථානයේ සාර්ථක වෙන්නේ මොකෙන්ද? කෙලස් තවන වීරියෙන් ප්‍රඥාවෙන් සහ සිහියෙන් කර්මස්ථානයේ සාර්ථක වෙනවා. මෙන්න මේ ධර්මතාවයන්ගෙන් තොරව කල යුතු කිසිම දෙයක් දැනගන්න බෑ. වීරිය නැත්තම් ප්‍රඥාව නැත්තම් සිහිය නැත්තම් කල යුත්තේ මොකද්ද කියන එක හරියට තීරණය කරන්න කොහොමවත් බැරුව යන නිසා නොකල යුතු දේ ඉවත් කරන්න බැරුව යනවා. නොකල යුතු දේත් එහෙනම් කරනවා ඉවත් කරන්න බැරුව යනවා. ඉවත් කිරීමට තමන් අසමර්ථ පුජ්‍යලයක් බවට පත් වෙනවා කියලා සඳහන් කරනවා. ඊළඟට පින්නතුනේ මේ කාරණාව තවත් බොහොම ගැඹුරින් පැහැදිලි කරනවා මේ අටුවා සහ ටීකාවල. මෙතන ඒක තවදුරටත් පැහැදිලි කරලා තියෙන්නේ මේ සතියම තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. සිහියම තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. ඒ කාරණාව අපි මුලින් සාකච්ඡා කළා. එහෙනම් ඒක පැහැදිලි කරනවා සම්පයුක්ත ධර්මයන්ගේ නැත්තම් වීර්ය ධර්මයන්ගේ අංග නැත්තම් සිහියේ අංග කීවම සිහියට පරිවාර අංග හැටියට යෙදෙන ආතාපි සම්පජානෝ ආදී දේවල් සිහිය කියන එකට පරිවාර අංග හැටියට සඳහන් කරනවා. නැවත වතාවක් මේ ආතාපි සහ සම්පජානෝ කියන දේවල්. එහෙනම් ඒ සියලු දේ අවශ්‍යයි කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා පින්නතුනි සතිපට්ඨානය කියලා කියවම් මෙතන සමාධියත් කියවෙනවා කියලා. සතිපට්ඨානය කියන තැන සමාධියත් කියවෙනවා. කොහොමද සමාධිය කියවෙන්නේ? මොකද්ද සීලස්කන්ධය? මොකද්ද සමාධිස්කන්ධය? මොකද්ද ප්‍රඥාස්කන්ධය කියලා වෙන් කරද්දී මාර්ග අංග 8ේදීත් මේ කාරණාව පැහැදිලි කරනවා. සීලස්කන්ධය මොකද්ද? සමාධිස්කන්ධය මොකද්ද? ප්‍රඥාස්කන්ධය මොකද්ද? ඒක කොහොමද මාර්ගාංග 8ේදී පැහැදිලි කරලා තියෙන්නේ? ඒක සඳහන් කරනවා මේ විදිහටයි සම්මා කම්මන්ත, සම්මා වාචා, සම්මා ආජීව කියන තුන අයිති වෙන්නේ සීලස්කන්ධයටයි. ප්‍රඥාස්කන්ධයට අයිති වෙනවා සම්මා දිට්ඨිය හා සම්මා සංකප්පය. සමාධිස්කන්ධයට අයිති වෙනවා සම්මා සතිය, සම්මා වීරිය, සම්මා සමාධිය කියන කාරණාව සමාධිස්කන්ධයට අයිති වෙනවා. ඊළඟට සඳහන් කරනවා මේ තුන සංග්‍රහ කරන්නේ මෙන්න මේ නිසා සිහිය තියෙනවා නම් එතන සමාධියක් තියෙනවා, සිහිය තියෙනවා නම් එතන ප්‍රඥාවක් තියෙනවා, සමාධියක් තියෙනවා, ප්‍රඥාවක් තියෙනවා. සිහිය තියෙනවා නම් සීලයක් තියෙනවා. සිහියෙන් තොරව සීලේකුත් නැහැ, සිහියෙන් තොරව සමාධියකුත් නැහැ, සිහියෙන් තොරව ප්‍රඥාවකුත් නැහැ. සිහිය නැත්තම් ඕන තරම් පව් සිද්ධ වෙනවා. එහෙනම් ඒ කාරණාව කොහොමද සිහිය නැත්තම් පව් සිද්ධ වෙන්නේ? අපි මේ සත්තු මැරීම කියන කාරණාව සාකච්ඡා කළා. ඒක සිල් පැත්තට ගිහිල්ලා සාකච්ඡා කරුවොත් කොහොමද සිල් වලට හානියක් වෙන්නේ සිහිය නැත්තම්? පිළිතුරේ මේ නීවරණ ප්‍රහාණය කරන සීලය, නීවරණ ප්‍රහාණය කරන සීලය කොහොමද සම්පූර්ණ වෙන්නේ? ඒක මේ විදිහට මෙතන විස්තර කරගන්න උදාහරණයක් හැටියට විතරක් පැහැදිලි කළොත් කෙනෙක් අටසිල් සමාදන් වෙලයි ඉන්නේ. දැන් අටසිල් සමාදන් වෙච්ච කෙනාට නච්ච ගීත වාදිත විසූක දස්සන කියලා මේ වචන මාලාවක් තියෙනවා. අත් හරින්න ඕනේ, මග හරින්න ඕනේ, වැලකින්න ඕනේ කාරණා. දැන් අටසිල් සමාදන් වෙලා ඉන්න පුජ්‍යලයා ඔහුට ගීතයක් ඇහිීමේ අවශ්‍යතාවයක් තියෙනවා. නමුත් අද ගීත අහන්න බෑ සිල් අරන් නිසා. රූප වාහිනියේ වෙනද බලන ටෙලි නාට්‍ය බලන්න ඕනෙකමක් තියෙනවා. නමුත් සිල් අරන් තියෙන නිසා
අද බලන්න බෑ. සිල් අරගෙන හිටියේ නැත්තම් මම ඒක බලනවා. ඒ කියලා කියන්නේ තාම ගීතය එහිීමේ තෘෂ්ණාව හෝ නාට්‍ය නැරඹීමේ තෘෂ්ණාව හෝ මම නැති කරලා නැහැ. අන්න ඒ தત્ත්වයේ තියෙන තාක්කල් මේ සීලයෙන් කවදාවත් නීවරණ ප්‍රහාණය කරන්න බෑ ඒ தત્ත්වයේ තියෙනකම්. නීවරණේ ප්‍රහාණය කරන්න නම් මට ගීතයක් එහිීමේ අවශ්‍යතාවයක් ඇත්තෙම නැහැ. සමහර කෙනෙකුට මෙහෙම තියෙනවා. ගීත අහන්නෙත් නැහැ, ටෙලි නාට්‍ය බලන්නෙත් නැහැ. නෝ හොඳට පුරුදු වෙලා තියෙනවා අනිවාර්යෙන් ප්‍රවෘත්ති බලන්න ඕනේ. ඒකත් එක්තරා තවත් එක තණ්හාවක්. රූපවාහිනිය ගාවට වෙන යන්නෙම නැහැ. නමුත් තවත් එක තණ්හාවක් තියෙනවා. එහෙමනම් ඒකත් මට අවශ්‍ය නැහැ. ඒ කියන්නේ දැඩිව උපාදාන කරගෙන ඒක අල්ලගෙන නැහැ. යනකොට පෙනුනොත් යනකොට ඇහුනොත් අහන්න පුළුවන්. නමුත් අද ප්‍රවෘත්ති බලන්න නැති වුණානේ කියලා මහා කනස්සල්ලටපත් වෙන්න එහෙමපත් වෙනවා නම් ඔහු එතන අල්ලගෙන ඉන්නේ. එහෙනම් මේ සීලය කියන මට්ටම ඊටාම ඉහළ මට්ටමට යනකොට කාරණා 8කින් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා කොහොමද ඒක වෙන්න ඕනේ කියලා. ඒ කාරණාට අපි ඉස්සරහට සාකච්ඡා කරමු. කොහොමද ඒක භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා මේ සිහිය තියෙනවා නම් සමාධියත් ප්‍රඥාවත් සීලයත් තියෙන බව. ඊළඟට සමාධි ස්කන්ධය සිහිය අගින් නැත්නම් සිහියට අයිති වෙනවා සමාධි ස්කන්ධය. ඊළඟට ප්‍රඥා ස්කන්ධය, සීල ස්කන්ධය. මේ කාරණා ටිකත් සිහියට අයිති වෙනවා කියලා සඳහන් කරනවා. මෙතන ඒ කාරණාව කෙටියෙන් කියනවා මෙන්න මේ විදිහට. සති ගහනේ නේව චෙත්ත සමාධිස්සාපි ගහනං දට්ටබ්බං කියලා තියෙනවා. තස්සා සමාධිඛන්දේ සංගහිතත්තා සමාධියක් නැත්නම් සමාධිඛන්දේහි සංගහිත වූ නිසා මේ සමාධිඛන්දේහි සංග්‍රහ වූ නිසා සඳහන් වෙච්ච නිසා සතිය මුල් කරගෙන විතරක් මේ දේශනාව කරලා තිබුණා කියලා. මොන දේශනාවද? සතිපට්ඨාන දේශනාව. එතකොට මේ හැම වචනයක් ගානෙම මේ අටුවාවෙන් සහ ටීකාවෙන් මේ කරුණු අරගෙන මෙතන පැහැදිලි කරලා තියෙන්නේ මේ සතිපට්ඨානයේ පළවෙනි කර්මස්ථානය. ඊටාම ගැඹුරින් හාත්පසින් අරගෙන බොහෝ සූත්‍ර ගණනාවකින් අරගෙන මේ පැහැදිලි කරන්නේ මේ පළවෙනි කර්මස්ථානය. ඒකයි අද දේශනාව පටන් ගන්නකොට සඳහන් කළේ මේ අද සාකච්ඡා කරන කොටස අභිධර්ම අට කතාවෙන් සහ ටීකාවේ විශේෂයෙන් අන්තර්ගත වෙච්ච කොටස් නිසා අපිට තේරුම් ගැනීම එකපාරම යම් ප්‍රමාණයකට අපහසු වෙන්න පුළුවන්. මොකද පිටකයට වඩා අටුවාව ගැඹුරුයි, අටුවාවට වඩා ටීකාව ගැඹුරුයි. ඒ නිසා මේ කරුණු බොහොම සඳහන් වෙලා තියෙන ටීකාවේ සහ අටුවාවේ නිසා. නමුත් නැවත විමසමින් දෙතුන් පාරක් අහනකොට ඔබට කොහොමත් ඒක තේරුම් ගැනීමේ පහසුව තියෙනවා. මොකද අපහසු වීම කියලා සඳහන් කරන්නේ සමහර වෙලාවට මේ අහන වචන ජීවිතේ කවදාවත්ම අහපු නැති වචන වෙන්න පුළුවන්. ඒ නිසා අපිට ඒක දැනෙනවා හුඟක් අඩු වෙනවා. නමුත් ශ්‍රද්ධාවෙන් නැවත ශ්‍රවණය කරනකොට මේක පුදුමාකාර රසයක් සහ මිහිරක් අවබෝධ වෙනකොට තියෙනවා. ඒ නිසා අපි අර පසුබට ස්වභාවයක් නැතුව වීරයවන්තවම නැවත ශ්‍රවණය කරන්න ඉදිරියේදී උත්සාහ කරන්න ඔබට පුළුවන් වේවි. ඒ නිසා සඳහන් කරලා තියෙනවා තස්සා සමාධිඛන්දේ සංගහිතත්තා සමාධිඛන්දේහි සංග්‍රහිත වූ නිසා කියලා සඳහන් කරනවා. සතිය මුල් කරගෙන මේ දේශනාව කරලා තියෙන බව. එහෙම තිබුණට සතියෙන් විතරක් කෙලෙස් ප්‍රහීණය කරනවා කියලා කවදාවත් මෙතන දේශනා කරලා නැහැ. සතිය මුල් කරගෙන තමයි මේ දේශනාව කරලා තියෙන්නේ. නමුත් සතියෙන් විතරක් කෙලෙස් ප්‍රහීණය කරන්න පුළුවන් කියලා නම් කොතන දේශනා කරලා නැහැ. එහෙනම් සතියෙන් විතරක් කෙලෙස් ප්‍රහීණය කරන්න බෑ කියලා දේශනා කළේ මොන කාරණාවක් නිසාද? නිර්වාණ අවබෝධය සිහියෙන් විතරක් ලබන්න බැරි හින්දා. සිහියෙන් විතරක් නිවන් අවබෝධ කරන්න බෑ. සිහියෙන් විතරක් කෙලෙස් ප්‍රහීණය කරන්න බෑනේ.
එහෙනම් කෙලෙස් නැති කරන්න ඒ සඳහා වීරියක් අවශ්‍යයි. එහෙනම් සිහියෙන් විතරක් කෙලෙස් ප්‍රහීණය කරන්න බෑ. මොකද සඳහන් කරනවා මාර්ගසිතේ සම්මා සතිය කියලා තියෙන්නේ අංගයක් විතරයි කියලා. මේ මාර්ගසිතේ සම්මා සති කියලා කියන්නේ මේ නිවන් හොයාගෙන යන ගමනේ එකාංගයක් විතරයි. එහෙනම් තව අංග 7ක් තියෙනවා. තව අංග 7ක් තියෙනකොට සිහිය විතරක් තියාගෙන සතිය විතරක් තියාගෙන කවදාවත් නිවන් අවබෝධ කරන්න බෑ. ඊතුරු අංග 7මත් සම්පූර්ණ කරන්න අවශ්‍යයි. එතන සඳහන් කරනවා ඒ කියන්නේ සිහියෙන්ම නිවන් දකින්නවා කියලා කිව්වොත් ඒක මහලුකු වැරද්දක්. සිහියෙන් විතරක් නිවන් දකින්නවා කියලා කිව්වොත් ඒක වැරද්දක් කියලාම සඳහන් කරනවා. මොකද මාර්ගසිතේ අංග 8න් එකක් පමණයි සිහිය. සිහියෙන් විතරක් කෙලෙස් ප්‍රහීණය කරන්න පුළුවන්කමකුත් නැහැ. නිර්වාණය අධිගමනය වෙන්නෙත් නැහැ කියන කාරණාව ඊළඟට සඳහන් කරනවා. ඊට අමතරව පින්නතුනේ සඳහන් කරනවා මේ ධ්‍යාන දේශනාව. ඥාන දේශනාවේදී විතක්ක ਵਿਚාර සහිත එකට එකතු වෙන අංග පෙන්වනවා වගේ විතක්ක ਵਿਚාර සහිතව එකට එකතු වෙන අංග මනාව මේ ධ්‍යාන දේශනාවේදී පැහැදිලි කරනවා. විතර්කය සහ ਵਿਚාරය කියන අංග. මේ සිහියටත් අනිකුත් වීරිය ප්‍රඥාව ආදී ධර්මයන්ුත් එකතු වෙන බව දැනගන්න කියලායි එතන සඳහන් කරන්නේ. සිහියට එකතු වෙනවා වීරිය සහ ප්‍රඥාව කියන අංග. එහෙම වුණොත් තමයි මේක මනාව ඉස්සරහට පවත්වන්න පුළුවන්කම තියෙන්නේ. සිහිය සමග වීරියයි ප්‍රඥාවයි කියන දෙක එකතු කරන්න ඕනේ. පිළිතුර ඊළඟ සඳහන් කරනවා නිවන තුල සතියෙන් ඉන්නවා කියලා දෙයක් කවදාවත් කියවෙන්නේ නැහැ. නිවන තුල නිවන කියලා කියන්නේ හැබෑම නිවීමක්. ඒ නිසා නිවන තුල සතියෙන් ඉන්නවා කියලා කතාවකුත් නැහැ. නිවන තුල සතියක් නැහැ. ඒ නිසා මේ නිවන කියන ධර්මතාවයේ වෙනම මනාව අවබෝධ කරගන්න ඕනේ. මේ සතියෙන් වීරියෙන් ප්‍රඥාවෙන් හොයාගෙන යන නිවන. ඒක මොකක්ද කියන කාරණාව. නිවන කියන තැන ශූන්‍යතාවයකුත් නැහැ. ශූන්‍යතාවයක් තියෙනවා නම් සැපයක් තියෙන්න බෑනේ. ශූන්‍යයි. මේ දැල් වෙන විදුලි පහනක් නිමහම ඒ ආලෝකයට වෙච්ච දෙයක් නැති වෙනවා. මොනවා වුණාද කියලා දන්නේම නැහැ කියලා කියන්නේ ශූන්‍යයි. පහන නිවහම වෙච්ච දෙයක් නැති වෙනවා. ශූන්‍යයි. එතකොට නිවන කියලා කියන්නේ ශූන්‍යතාවයක් වෙන්න බෑනේ. ශූන්‍යතාවයක් නම් සැප තියෙන්න බෑනේ. නිබ්බානම් පරමං සුඛං කියලා දේශනා කෙරේ. පරම සැපය නිවනයි. පරම සැපේ නිවනයි. එහෙනම් ශූන්‍ය නම් එතන සැප නැහැ. නමුත් එහෙනම් පරම සැප කියපු නිසා තමයි දෙවිවරු දිව්‍ය සැප අතහැරලා නිවන් යන්න බෑයම් කරන්නේ. බ්‍රහ්ම ලෝකේ ඉන්න අය බ්‍රහ්ම සැප අතහැරලා නිවනට යන්න උත්සාහ කරන්නේ. සක්විති රජවරු සක්විති රාජ සම්පත්තිය අතහැරලා නිවන් යන්න උත්සාහ කරන්නේ ඊට වඩා නිවන තුල සැප තියෙන නිසා. නමුත් සඳහන් කරනවා මේ නිවන කියන තැන සිහිය පවත්වනවා කියලා එකක්, සිහිය කරමු කරනවා කියන එකක් නැති බව. ඊළඟ සඳහන් කරනවා නිවන අරමුණු වෙන්නේ අනුපස්සනා 7ේදී 7 වෙනි එකේදී තමයි නිවන අරමුණු වෙන්නේ. අනුපස්සනා 7ක්. ඒ 7 වෙනි එකේදී තමයි නිවන අරමුණු වෙන්නේ. පටිනිස්සග්ගානුපස්සී කියන එක. පටිනිස්සග්ගානුපස්සී කියලා කියන්නේ අනෙක් සියලු දේ අතහරිමින්ම ඒ අනුව බලන් ඉන්නවා කියන එක. පටිනිස්සග්ගානුපස්සී විහෙරති අස්සසිස්සාමීති සික්කති කියලා සඳහන් කරනවා. ඒතකොට පටිනිස්සග්ගානුපස්සී කියලා කියන්නේ මොකද? අන් සියලුම දේවල් අතහැරලා තියෙන්නේ. සියලුම දේවල් අතහරිමින් ඒ අනුව බලන් ඉන්නවා. කොයි අනුවද බලන් ඉන්නේ? ඒක සඳහන් කරනවා ඊට කලින් පියවර ගණනාවක් ප්‍රගුණ වෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. එහෙම බලන්න පටිනිස්සග්ගානුපස්සී කියලා අරමුණ දිහා බලාගෙන ඉන්න ඊට කලින් ප්‍රගුණ වෙන්න ඕනේ පියවර ගණනාවක්
තියෙනවා. ඒ පියවර ගණනාව මොකක්ද කියලා සඳහන් කරනවා. අරමුණු වශයෙන් නැත්නම් එසේ ප්‍රගුණ වෙද්දී වෙනම බැහැ ගන්නවා කියන්නේ අරමුණු වශයෙන් බැහැ ගන්නවා මිසක් මෙතන බැහැ ගන්නවා කියලා කියන්නේ සිහියෙන් නිවන අරමුණු කරනවා කියන එකයි. බැහැ ගන්නවා. ඒ කාරණාව පැහැදිලි කරනවා කොහොමද? සිහියෙන් විතරක් නිවන අරමුණු කරනවා. දැන් මේ චින්තාමය මට්ටම සහ භාවනාමය මට්ටම කියන කාරණාව කොහොමද බැහැගන්නේ? සිතුවිල්ලෙන් විතරක් නිවන් දකින්න බෑ කියලා අපි සඳහන් කළා. එහෙනම් චින්තාමය කියලා කියන්නේ හිතන එක. භාවනාමය කියලා කියන්නේ අරමුණ දිහා බලාගෙන ඉන්න එක. භාවනා කරනවා කියලා කියන්නේ අරමුණ දිහා බලාගෙන ඉන්න එක. අරමුණ දිහා බලාගෙන ඉන්නකොට බොහෝ දේවල් වැටහෙන්න පටන් ගන්නවා. අංගේ වැටහෙන අරමුණ දිහා ඒ කියන්නේ මේ ආනාපාන සතිය වඩනවා නම් ඉස්සල්ලාම අපිට අරමුණු වෙන්නේ මේ හුලං රැල්ල යම් තැනක වදිනවා. නාසයේ මුල හුලං රැල්ල වදිනවා. එතකොට බලාගෙන ඉන්නේ එතන. නාසයේ මුල සුලං රැල්ල වදිනවා. ඒ අරමුණ දිහා බලාගෙන ඉන්නවා. නමුත් හුලං රැල්ල එක්ක හිත ගමන් කරන්න පටන් ගත්තොත් එහෙම ගමන් කෙරුවා කියලා කියන්නේ භාවනාමය නෙමෙයි. ගමන් කරනවා කියලා කියන්නේ චින්තාමය. එතකොට හිත හිතානේ යන්නේ. දැන් නාස්පුඩුවෙන් ඇතුළු වුණා. ඊළඟට ශ්වාසනාලයේදී ගමන් කරනවා. ඊළඟට පෙනහල්ල පිරෙනවා. එහෙම ගමන් කල්පනා කරනවා කියලා කියන්නේ චින්තාමය. නම් භාවනාව කියලා කියන්නේ අරමුණ දිහා බලාගෙන ඉන්නවා කියන එක. එහෙම බලාගෙන හිටියොත් තමයි අවබෝධ ඥානයක් ලැබෙන්න, සමාධියක් ලැබෙන්න පටන් ගන්න. චින්තාමය වුණොත් කවදාවත් ඒකෙන් සමාධියක් ලැබෙන්නේ නැහැ කියලා මෙතන සඳහන් කරනවා. අන්න ඒ නිසා මේ අරමුණට හරියටම බැහැ ගන්න ඕනේ. තේරුම් අරගෙනම බැහැ ගන්න ඕනේ කියලා සඳහන් කරනවා. නිවන අරමුණු කරනවා කියන කාරණාව එකපාරම කරන්න බැරි බවත් මුලින්ම Tamanගේ යථා ස්වභාවය අරමුණු කරන එක කරගන්න අවශ්‍ය බවත් සඳහන් කරනවා. මොකද මේ Tamanගේ යථා ස්වභාවය කියලා කියන්නේ ඒ යථා ස්වභාවය තුළ Tamanගේ පැවැත්ම කොයි ආකාරද? ඒ පැවැත්මට හේතු වෙන ක්ලේශයන් කොයි ආකාරයෙන්ද? අනිකුත් ධර්මතා මොනවද? ඒවා මොන විදිහටද? Taman මේ වෙලාවට යෙදෙන්නේ මොන කාරණාවලද කියන කාරණාව Taman මුලින්ම අනුපස්සනා කරන්න ඕනේ. කියන්නේ මේ කාරණාව තේරුම් ගන්න නම් Tamanගේ යථා ස්වභාවය මම කටයුතු කරන්නේ කොහොමද? මම හැසිරෙන්නේ කොහොමද? මගේ සිත ගමන් කරන්නේ කොහොමද? කියන කාරණාව ඉස්සල්ලාම Taman මුලින්ම හොයලා තේරුම් අරන් තියෙන්න ඕනේ. Taman කවුද? මගේ අරමුණ වැඩියෙන්ම කොහාටද දුවන්නේ? මගේ සිත කොයි පැත්තේද වැඩියෙන්ම බර වෙලා තියෙන්නේ? මම මොන දේවල් වලට වැඩියෙන්ම කැමතිද? කියන කාරණාව මනාව Tamanම විමසන්න ඕනේ. සමහරවිට අපි තාම එහෙම විමසලා නැහැ වෙන්න පුළුවන්. මගේ හිත වැඩියෙන්ම ජීවත් වෙනකොට බර වෙන්නේ කොයි පැත්තටද? රාගයේ පැත්තටද? ද්වේෂයේ පැත්තටද? මෝහයේ පැත්තටද? හිත ගමන් කරන්න හැම වෙලාවෙම උත්සාහ කරන්නේ වැඩියෙන් කොයි පැත්තටද? මං ජීවිතේ වැඩියෙන් කැමති මොකේටද? මං ජීවිතේ කරන්න කැමති වැඩියෙන් මොන වැඩේද? මෙන්න මේ කරුණු ටික වෙනම අවබෝධ කරලා තීරණය කළා නිකන් ගොඩවල් ගැහුවා වගේ තියෙන්න ඕනේ. මේ දේවල් වලට කැමති, මේ දේවල් අරමුණු කරන්න කැමති, මේ දේවල් දකින්න කැමති. Tamanගේ යථා ස්වභාවය මනාව හොයාගන්නේ නැතුව මේ අභ්‍යන්තරය පිළිබඳව හොයන එක කරන්න සෑහෙන අපහසුතාවයක් දරන්න සිද්ධ වෙන නිසා යථා ස්වභාවය අවබෝධ කරගන්න අවශ්‍යයි. ඒ නිසා මුලින්ම අනුපස්සනා කරන්න කියලා සඳහන් කරනවා තමා පිළිබඳව. ඒ නිසා මේ කාරණාව ක්‍රමානුකූලව වැඩෙද්දී හිතන්නේ නැතිවම කෙලස් ප්‍රහීණය වෙන්න පටන් ගන්නවා. එහෙම අවබෝධ කරලා ඊළඟට තමන් කැමති අරමුණ ඒක මෙනෙහි කරගෙන අරමුණ දිහා බලනවා. කායානුපස්සනාව නම් ඒ අනුව බලාගෙන කය අනුව මෙනෙහි කරගෙන යනවා. ඊළඟට මගේ කය මොනවටද කැමති කියන කාරණාව දැන් මම හොඳට දන්නවා. මෙන්න මෙහෙම මෙනෙහි කරගෙන යනකොට තමයි ටිකෙන් ටික සිත සමාධිගත වෙලා කෙලස් ප්‍රහීණය වෙන්න පටන් ගන්නවා. එහෙනම් ඉස්සල්ලාම තමන්ගේ යථා ස්වභාවය
මනාව අවබෝධ කරලා තේරුම් ගන්න තියෙන්න ඕනේ මේ කෙලිස් ප්‍රහීණය කරනවා කියන කාරණාවට එළඹෙන්න. ඊළඟට සඳහන් කරනවා අපි අර මුලින් සඳහන් කරපු කාරණාව හිතලා කෙලිස් ප්‍රහීණය කරන්න බැහැ කියන කාරණාව. හිතලා කෙලිස් ප්‍රහීණය කරන්න කවදාවත් බැහැ. ඒක අරමුණු කරලා වඩලා ඒක දිහා බලාගෙන ඉඳලම තමයි තේරුම් ගන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු කමඨහන තුල බොහෝ වෙලාවක් වාසය කරාම තමයි හිත භාවනාමය වශයෙන් දියුණු වෙන්න පටන් ගන්නේ. භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරපු කමඨහන. ඒක කායානුපස්සනාව. මේ කමඨහන තුල බොහෝ වෙලාවක් ජීවත් වෙන්න ඕනේ. බොහෝ වෙලාවක්. අන්න ඒකයි ටික වෙලාවක් භාවනා කරලා මේ වැඩේ කරන්න බැහැ. යටත් පිටිසෙන් දවසකට පැය 3-3මාරක්වත් වෙන් කරන්න පුළුවන් නම් පුරුදු කෙනෙක්. ඒ තරම් පුරුදු නැති කෙනෙකුට නම් ඒකේ තරම් කරන්න බැරි වෙයි. නමුත් ක්‍රමානුකූලව ටික ඒක පුරුදු කරන්න ඕනේ. පුරුදු කරලා අපහසුයි කියලා කය කියයි. නමුත් අර මුලින් කතා කරපු ආතාපි වීරිය යොදන්න ඕනේ. වීරිය යොදලා මනාව මේ භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාවෙන් මම කමඨහන තුල පිහිටලා ඉන්නවාමයි කියන තැනට හරියටම සමාධියක් හොයාගෙන යන්න. හැබැයි සූදානම් වෙන ක්‍රමෙත් වෙනස්. හරියටම සූදානම් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒත් බෑ. මුඛයේ යම් දෙයක් තියෙනවනම් ඒ සියල්ලම අයින් කරන්න ඕනේ. යටත් පිරිසෙන් බුලත් පිටක් හරි හපලා ඉන්නවනම් කට සෝදන්න බැවෙනවා. කම්මැලිකමයි කියලා ඔය නිතර හැපෙන දෙයක් කටේ දාගෙන හිටියොත් ඒක කටේ තියාගෙන කවදාවත් ඒ වැඩේ කරන්න බෑ. මුඛයේ තියෙන සියලුම දේවල් අයින් කරන්න ඕනේ. අයින් කළා දිව මනාව තැම්පත් කරගන්න ඕනේ. මේ අණුව, උඩු අණුව, යටි අණුව මනාව එකට ගැටලා තියාගන්න ඕනේ. කෙලස් උපදින දේවල් පිළිබඳව හිතන්න යන්නේ නැතුව, දිව හොලවන්න යන්නේ නැතුව. මෙහෙම තියාගත්තට පස්සේ දිව හොලවන්න බෑ. දිව හෙලෙව්වොත් මොකද වෙන්නේ? දිව හෙලෙව්වොත් කෙල උනන්න පටන් ගන්නවා. කෙල කටට උනන්න ගත්තොත් කෙල ගිලින්න වෙනවා. කෙල ගිලින්න පටන් ගත්තොත් සමාධියක් එන්නේ නැහැ. සමහර කෙනෙකුට එහෙම ඉන්නකොට තේරෙන්න පුළුවන් උගුර වේලෙනවා වගේ. එහෙම දැනුනොත් එහෙම අපි නිකන් ටිකක් මොනවා හරි එකතු වෙලා හිර වුණා වගේ දැනෙනවා. එහෙම වුණොත් අපි කෙල ගිලින් නැති වුණාට නිකන් අර යමක් ගිලිනවා වගේ ස්වභාවයක් කරනවා. කෙල ගිලින්නේ නැහැ. එහෙම ස්වභාවයක් එක වැටෙනා වගේ ස්වභාවයක් කරනවා. හැබැයි එහෙම වෙනවා කියලා කියන සමාධියේ එන්නේ. එතකොට අපි කර්මස්ථානයේ නෙවෙයි ඉන්නේ. වෙන කොහෙවත්. ඒ හින්දා එහෙම නොවෙන්න හරියටම හිතලා මනාව කට පිරිසිදු කරගෙන අණුව උඩ අණුව තියාගෙන දිව මනාව එක තැනක තියලා කෙල නොවුනන මට්ටමට මේ භාවනාවට අවතීර්ණ වෙන්න ඕනේ. ඒ කියන්නේ භාවනාවට අවතීර්ණ වෙන ක්‍රමයෙන්ම අපි වෙනම අධ්‍යයනය කරලා පුරුදු කරන්න වෙනවා. කර්මස්ථාන සාකච්ඡාවේදී නම් අපි ඒක සාකච්ඡා කරනවා. නීවරණ ප්‍රහාණය කිරීම පිළිබඳවත් මේ කාරණාවේදී ටිකක් සාකච්ඡා කරන්න වෙනවා ඉදිරි කර්මස්ථාන පරිච්ඡේදයේ සාකච්ඡා කරනකොට. ඒකෝට කොහොමද භාවනාවට හරියටම සූදානම් වෙන්නේ කියන කාරණාව අපි සාකච්ඡා කරනවා. ඒ නිසා මෙතන සඳහන් කරනවා හිත භාවනාමය වශයෙන්ම දියුණු කරන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කර්මස්ථානයේ තුලම හිත වැඩි වෙලාවක් පිහිටවන්න අවශ්‍යයි. භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාවෙන්. ඒ දියුණුව දකින්නේ මේ භාවනාව කරනවාද කියලා හිතන එකත් භාවනාව නෙවෙයි. ඊළඟට දැන් මම භාවනා කරන්න වාඩි වුණා. ඊළඟට මම භාවනා කරනවද කියලා හිතන එකත් භාවනාව නෙමෙයි. දැන් කොච්චර වෙලා මම භාවනා කරන්න ඇද්ද අද? මගට යනකොට එහෙමත් හිතෙනවා. ඊයේ මෙච්චර වෙලා හිටියේ නෑ වාගේ. හැබැයි අද නම් ගොඩක් වෙලා හිටියා වගේ. එහෙනම් දැන් මම අද පැය භාගයක් ඉන්නේ ඇද්දි? සමහරවිට එහෙම හිතලා දැන් බලන්න මේ සිවුම් ක්ලේශය කොහොමද කියලා. හැබැයි ඒක දැනෙන්නේ මේකට යෙදිලා බලන්න ඕනේ. එහෙම හිතලා සමහරවිට ඇස්තරලා බැලුවොත් හෝරා යන්ත්‍රයේ දිහා මං ඊයේ තරම් අද ඉඳලා නැහැ. නමුත් හිත කියනවා යටින් ඊට වඩා ඉන්න ඇති කියලා. නමුත් ඇස්තරලා බලාම අපරාධي.
තව විනාඩි 5ක් තිබිලා තියෙනවා ඊයේ වෙලාව සම්පූර්ණ කරන්න. එහෙම අවස්ථා ඕන තරම් ලැබෙනවා. එහෙනම් ඒක මෙතන කියනවා මේ දියුණුව කියන්නේ මේ භාවනාව කරනවද කියලා හිතා ඉන්න එක පිළිබඳව නෙවෙයි කියලා. ඉන්නතන ඊළඟට සඳහන් කරනවා එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු කමඨහන නැවතිලා ඉන්න එක ඊට විශේෂ තත්ත්වයක්. කොහොමද මේ කමඨහන නැවතිලා ඉන්න පුළුවන් වෙන්නේ? ශ්‍රද්ධාව තියෙන හින්දා. ඒ කමඨහන නැවතිලා ඉන්න ලොකු වීරියක් සහ ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. අපි මුලින් සාකච්ඡා කළ අර තීසතරුන්ගේ වස්තුව එහෙම සාකච්ඡා කරපු වෙලාවේ භාග්‍යවතුන් වහන්සේගෙම කමඨහන අරගෙන ගිහපු අය. කොටියෙක් උස්සගෙන ගිහපු තරුණ ස්වාමීන් වහන්සේ නමක් ගැන අපි කතා කළා. නමුත් කොටියෙක් එක පැත්තකින් තමාව අනුභව කර එනකොට උන්වහන්සේ මාර්ගඵල ලැබලා රහත් වෙනවා. ඒ වෙන නිසාක් නෙමේ වෙන දෙයක් නිසා නෙමේ භාග්‍යවතුන් වහන්සේගෙම කමඨහන අරගෙන භාග්‍යවතුන් වහන්සේගේ කමඨහන තුල මනාව සිත පිහිටවලා පුරුදු කරලා හිටපු නිසායි උන්වහන්සේට එතෙන්ට එන්න පුළුවන් වුණේ. එහෙනම් භාග්‍යවතුන් වහන්සේගේ කමඨහනේ ඉන්නවා කියන එක ඊට විශේෂ තත්ත්වයක්. ඊළඟට භාවනාවට වාඩි වෙනකොට හිත සමාධියට එන්නෙම නැහැ මේ කොන්ද ඍජු නැත්තම්. කොන්ද ඍජු වෙනවා කියන එක අත්‍යවශ්‍යම කාරණාවක්. අපිට හිතෙනවා දැන් මම හොඳට කය ඍජු කරගෙන ඉන්නේ කියලා. හැබැයි ඍජු වෙලා නැහැ. ටික වෙලාවක් ඉන්නකොට තේරෙනවා තව ටිකක් කෙලින් වෙන්න පුළුවන් කියලා. ඒ කෙලින් වෙලා ඍජු කරගන්නවා කියලා කියන්නේ බිත්තියකට හේතු කරලා හොඳටම කොන්ද කෙලින් කරනවා කියන එක එහෙම නෙවෙයි. එහෙම වුණොත් එතකොට අංශක 90ටම කෙලින් කරන්න උත්සාහ කළා කොන්ද. එහෙම කොන්ද කෙලින් වෙන්නේ නැහැ. එහෙනම් කොහොමද මේ කොන්ද කෙලින් වෙනවා කියන කාරණාව සිද්ධ වෙන්නේ? සාමාන්‍ය පුද්ගලයෙක් මේ කෙලින් හිටගෙන ඉන්න වෙලාව අපි කියන්නේ සීරුවෙන් හිට ගන්නවා කියලා. අන්න එහෙම ඉන්න වෙලාවට පුද්ගලයාගේ කොන්ද කොහොමද තියෙන්නේ? අපේ කොන්ද කෝටුවක් වගේ කෙලින් වෙන්නේ නැහැ. ඒකේ හැඩ කීපයක් තියෙනවා. ඒ හැඩ කීපයක් තිබුණට මේ කොඳු යට පෙළ ඍජු වෙන විදිහට ඍජු වෙනවා. අපි සාමාන්‍ය විදිහට වඩා. ඒකට කොන්ද කෙලින් කරනවා මිසක් මේ තුනටියත් ඉලයට පැලලිත් අතර තියෙන වලගෙහිච්ච ස්වභාවය කෙලින් කරන්න උත්සාහ කරනවා කියන එක නෙමෙයි කොන්ද කෙලින් කරනවා කියලා කියන්නේ. එහෙනම් මනාව කොන්ද ඍජු කරන්න ඕනේ. ඉතින් කොන්ද ඍජු වෙන්නේ නැති වෙයි සමහර කෙනෙකුට නිකම්ම වාඩි වුණාම. සමහරලාට පසුපස ප්‍රදේශයෙන් පොඩි කොට්ටයක් නැත්නම් තුවායක් සීට් එකක් නමලා චුට්ටක් ඒ පැත්ත උසින් තියාගත්තාම හොඳ ඍජු කරගන්න අපිට ඒ ඍජු බව ගොඩක් වෙලා තියාගන්න පහසුයි. එහෙනම් නැත්නම් අර කොට් එක බාගෙට ඉඳගෙන අනික් හරිය වැඩි ප්‍රමාණයක් පිටිපසට තියෙනවා කොට්ටේ කෙරවලෙන් භාගයක් ඉඳගෙන ඉන්නවා. පිටිපස ප්‍රදේශයේ ටිකක් ඉස්සෙන්ට. එතකොට කොන්දේ වැඩි කාලයක් ඍජු බව තියාගන්න ඒක පහසුයි. ඒ විදිහටම මේ වාඩි වෙන ආසනෙත් හිත සමාධියට ගන්න ඊටම වටිනවා. එහෙනම් ඒ නිතරම ඉඳගෙන ඉන්න වෙලාවට ඒක ප්‍රගුණ කරන්න වෙනවා. ඉතින් ඒක ප්‍රගුණ කරන්න බෑ. කොතන හරි වාඩි වෙන්න ගියාම ඉක්මනට කොහේ හරි විත්තියක් හොයාගන්නවා නම් ඒකට කවදාවත් පුරුදු වෙන්න බෑ. ওই විදිහට මේක කරන්න වෙනවා. වැඩිපුර රූපවාහිනිය නරඹන්න කැමති නම් උත්සාහ කරන්න බිම ඉඳගෙන රූපවාහිනිය නරඹන්න. මොකේකටවත් හේතු වෙන්න එපා. බිම ඉඳගෙන. එතකොට පුරුදු වෙනවා. දැන් මේ රූපවාහිනිය බලනවා කියන එකට හරිය ලොල්නේ. තීරණය කරනවා මං කොන්ද ඍජු කරගෙන බලනවා. ඒ හින්දා මේ භාවනාව වඩනවා කියහම සෑහෙන පුහුණුවක් කරන්න ඕනේ ආසනිය හදාගන්න. එහෙනම් මෙන්න මේ වගේ වෙලාවල් වැඩි කාලයක් එක තැන ගත කරන තැන් තමයි ওই රූපවාහිනිය ගාව වගේ තැන්. ඒ තැන් වලදී උත්සාහ කරන්න බිම ඉඳගෙන ආසනිය හදාගන්න වෑයම් කරන්න. එතකොට ආසනිය ටික ටික හැදෙනවා. එහෙම නැත්නම් අපිට සෑහෙන කාලයක් යනවා ඉඳගන්න පුරුදු වෙන්න. එහෙම වුණොත් මේක සාර්ථක කරගන්න මොකද ඉඳගන්න පුරුදු වෙලා ඉවරනකොට අපි සෑහෙන කාලයක් ගිහිලි ඉවර වෙනවා. ඉතින් අර නිකන් ගත කරන තැන් වල ඒක පුරුදු කරලා තිබ්බනම් ඒක හරි වටිනවා. ඊළඟට පින්නතේ සඳහන් කරනවා මේ නිවන අරමුණු කරනවා කියන සිතුවිල්ල එන්නත් බෑ. අනිත්‍ය දකින්නවා කියන සිතුවිල්ල ඇති වෙන්න ඕනෙත් නෑ. එතකොට භාවනා කරනකොට මම මේ නිවන් දකින්න භාවනා කරනවා කියන සිතුවිල්ලක් ඕනෙත් එහෙම සිතුවිල්ලක් ඇති කරගන්නත් බෑ. එහෙම වුණොත් ඒත් වෙන පැත්තක ඉන්නේ.
නිවන අරමුණු කරලා භාවනා කරන්නත් එපා කියලා සඳහන් කරනවා. අනිත්‍ය දකින්නවා කියලා භාවනා කරන්නත් එපා කියලා සඳහන් කරනවා. එහෙනම් කොහොමද කරන්නේ? දකින්න තියෙන්නේ ඇතිවීම හා නැතිවීම පමණයි. අනිත්‍යයි යන්න ඊට පසු අවබෝධ වෙන්න පටන් ගන්න දෙයක්. එහෙනම් මොකද්ද අපිට මේ භාවනාවේදී අරමුණු කරන්න තියෙන්නේ? ඇතිවීම සහ නැතිවීම. උපත සහ විපත. ඒ දෙක තමයි දකින්න තියෙන්නේ. ඒක මනාව දකින්නකොට ටික ටික ප්‍රගුණ වෙලා මේ ඇතිවීම නැතිවීම කියන එක අනිත්‍ය නේද කියලා වැටහෙන්න පටන් ගන්නවා. එහෙනම් ඇතිවීමයි නැතිවීමයි තමයි අරමුණු කරන්න කියලා සඳහන් කරන්නේ. ඊළඟට සඳහන් කරනවා මේ කියන විට ඊතා අපි සමහරවිට මේ ඇතිවීම නැතිවීම කියන එක අරමුණු කරනවා. සරලයි කියලා හිතෙන්න නම් පුළුවන්. මට පුළුවන් ඇතිවීම නැතිවීම බලන්න කියලා. හැබැයි ඒකට යෙදිලා බලන්න ඕනේ ඒක කොයිතරම් අමාරු වැඩද? උපාද ස්ථಿತಿ භංග කියලා අවස්ථා තුනක් ගැන සාකච්ඡා කළා. එහෙනම් මෙතන අපි බලන්නේ ස්ථಿತಿය ගැන නෙමෙයි ඇතිවීමයි නැතිවීමයි කියන කාරණාව. ලේසි නෑ. මේක වඩනකොට හැම වෙලාවෙම හිත එළියට යන්න වෑයම් කරනවා. වීරිය කරලා නැවත කමටහන ඇතුලේ තියාගන්නවා. නැවත කමටහන ඇතුලට ගන්නවා. එහෙම වීරිය කරලම පුරුදු කරන්න වෙනවා සෑහෙන දවසක්. ඊළඟට සඳහන් කරනවා අනිච්චානුපස්සී කියලා කීවට දකින්න ඕනේ අනිත්‍ය නෙවෙයි ඇතිවීම හා නැතිවීම කියන කාරණාව. කොහොමද? විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියලා එක සඳහන් කරනවා. ඇතිවීම නැතිවීම කියන කාරණාවයි බලන්න ඕනේ. විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟ සඳහන් තදංග විනය හා විස්කම්බන විනය කියලා. මොකද්ද මේ එතකොට තදංග විනය සහ විස්කම්බන විනය කියලා සඳහන් කරන්නේ? පින්නතේ ඒක කියලාම තියෙනවා මේ විදිහට. මොකද්ද? මේ සතිපට්ඨානයේ පූර්ව භාග ප්‍රතිපදාවමයි කියලා තියෙන්නේ. අපි ඒක සාකච්ඡා කරලා තියෙනවා. සතිපට්ඨානය කියලා කියන්නේ මාර්ගසිතට කලින් තියෙන ප්‍රමාණය. පූර්ව භාග ප්‍රතිපදාවයි ඒ කියන්නේ මාර්ගයට තව ගිහිල්ලා නැහැ. මාර්ගයට යන පෙරමගයි මේ හදන්නේ. පූර්ව භාග ප්‍රතිපදාවයි මාර්ගසිතට කලින් තියෙන ප්‍රමාණයයි. පළමු වෙන මාර්ගඵලයට තියෙන කලින් තියෙන ප්‍රමාණය තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. මාර්ගඵලයෙන් එහා කොටස එහෙම නෙවෙයි, මාර්ගඵලයක් නෙමෙයි. මාර්ගඵලයට කලින් තියෙන ප්‍රමාණය නිසාම මේකට කියනවා පූර්ව භාග ප්‍රතිපදාවයි කියලා. අන්න ඒ නිසා සමුච්ඡේද ප්‍රහාණයක්වත් පටිපස්සද්ධි ප්‍රහාණයක්වත් කියන්නේ නැහැ කියලා සඳහන් කරනවා. සමුච්ඡේද සහ පටිපස්සද්ධි ප්‍රහාණයක් ගැන කියන්නේ නැහැ. ඒ වචනේ ටිකක් බරයි. සමුච්ඡේද සහ පටිපස්සද්ධි කියන්නේ මොකද්ද කියන කාරණාව පැහැදිලි කරලා තියෙනවා. ඒක ඉස්සරහට කොහොමද මේ ලෝකය කියන්නේ? කැඩෙන බිඳෙන හේයින් ලෝකය. දැන් මේ පටිච්ච සමුප්පාදේ සතිපට්ඨානයේ සාකච්ඡා කරන අපි ලෝකය කියන වචනේ ආපු ගමන් අපි කොහාටද හිත යන්න ඕනේ? කැඩෙන බිඳෙන හේයින් ලෝකය කියලා කිව්වා. හිත යන්න ඕනේ කය පිළිබඳවයි. මේ පංච ස්කන්ධ ධර්මයන්ගෙන් යුක්ත කය ලෝකයක් කියලා අපි මුලින් සාකච්ඡා කළා. එහෙනම් මෙතන මේ සතිපට්ඨාන දේශනාවේ ලෝකය කියන වචනය ආපු ගමන් අපේ හිත යන්න ඕනේ කය පිළිබඳව. ඒ නිසා මෙතන පැහැදිලි කරනවා කැඩෙන බිඳෙන හේයින් ලෝකය කියලා කියනවා. මොකද්ද කැඩෙන්නේ බිඳෙන්නේ? කය. ලුජ්ජන පලුජ්ජන අර්ථයෙන් ලෝකය කියන මේකට කියනවා. ඇයි ලුජ්ජන පලුජ්ජන කියලා කියන්නේ? කැඩෙන නිසා සහ බිඳෙන නිසා කය කියලා සඳහන් කරනවා. කායානුපස්සනාව කරද්දී කයේ අවිද්‍යා දෝමනස්ස ප්‍රහාණය වෙනවා විතරක් නෙවෙයි කියලා විශේෂයෙන් කියනවා. මොනවද මේ අවිද්‍යා දෝමනස්ස කියලා කියන්නේ? අවිද්‍යාව කියලා කියන්නේ දැඩි ලෝභය. අවිද්‍යාව කියලා කියන්නේ කායානුපස්සනාව කරලා වේදනානුපස්සනාවත් පසුව වඩනවා කියලා වෙනම එකකුත් නැහැ. කායානුපස්සනාවයි වේදනානුපස්සනාවයි වෙන වෙනම වඩනවා කියලා එකක් නැහැ. ඒ කාරණාව අපි කලින් පැහැදිලි කරලා තියෙනවා. කොහොමද මේක වෙන වෙනම වඩනවා කියලා සඳහන් කරන්නේ නැත්තේ? අපි වෙනතන ඉස්සල්ලා අරගත්තා
මේ නගරයක උපමාවක්. මේක කලින් දේශනාවක. මේ දෙක වෙන වෙනම වඩන්නේ නැහැ. අවිජ්ජා කියලා කිව්වේ දැඩි ලෝභය කියවනේ. එතකොට මෙතන සඳහන් කළේ තමන්ගේ අතපය පිළිබඳව තියෙන ලෝභකම. මුහුණ පිළිබඳව තියෙන ලෝභකම. ලස්සන පිළිබඳව තියෙන ලෝභකම. අපිට එහෙම ලෝභකම් ඇති වෙනවා. තමන්ගේ ලස්සන පිළිබඳව ලෝභකම. අතපයේ ශක්තිය පිළිබඳව ලෝභකම. ඒ නිරෝගීකම පිළිබඳව ලෝභකම. හරියට ඇති වෙනවා. මේ වාගේ දේවලු දැඩිව අල්ලා ගැනීම. ද්වේෂය ඇති වෙනවා. ඒ ද්වේෂය ඇති වෙන්නේ ඉස්සර හොඳට ඇවිදගෙන ගියපු මිනිස්සෙක් දැන් හැරමිටියෙන් යනවා. දැන් එයා පය තියන්න හිතුවොත් මෙතන පය තිය වෙන්නේ එතන නෙමෙයි. එතකොට එයාට ද්වේෂයක් ඇති වෙන්නේ නැද්ද? කකුල වීසි වෙලා ගිහලා මොකේ හරි හැප්පෙනවා. ද්වේෂයක් ඇති වෙනවා. එහෙනම් නිරෝගී බව දැන් නැහැ. අන්න ඒ නිසා මෙතන සඳහන් කරනවා ඒ නිසා අවිද්‍යාව ඇති වෙන්න පුළුවන්. දැඩි ලෝභය උපදින්න පුළුවන්. තමන්ගේ නිරෝගී බව පිළිබඳව, අතපය පිළිබඳව, රූපය පිළිබඳව අවිද්‍යාවක් ඇති වෙන්න පුළුවන්. කායානුපස්සනාව කරලා වේදනානුපස්සනාව කරන්නේ නැහැ කියලා සඳහන් කළේ මේ සතර සතිපට්ඨානයේම එකම මාර්ගයක් ඔස්සේ එකට වැඩෙනවා. ඒ කාරණාව අපි සඳහන් කළා. මේ ඉරියාපත භාවනාව කියන කාරණාවෙන් සමහරලාට කෙනෙකුට ඉරියාපත භාවනාව කියලා දුන්නාම ඉරියාපත භාවනාව කියලා කියන්නේ සක්මන් භාවනාවේ පූර්ව කොටසක් ඉරියාපතේ කියලා කියන්නේ. ඉරියව් පවත්වන ක්‍රමයනේ. එහෙනම් සක්මනේදී බලන්නේ ඉරියව්ව දිහානේ. පාදේ ගමන් කරනවා, පාදේ ගෙනියනවා, පාදේ තියනවා, පාදේ ඔසවනවා. මේ හැමදේම මනාව සිහියෙන් පේන්න පටන් ගන්න ඕනේ. හිතා පාදේ ඔසවන කතාව නෙමේ, සිහියෙන් පේන්න පටන් ගන්න ඕනේ. ඒකට තමයි සක්මන් භාවනාව. එහෙම කරන්න කෙනෙකුට පුරුදු කරාම එයා අහන්න පුළුවන් අපට ඉරියාපතේ කියලා දුන්න මිසක් ඇයි සති මේ ආනාපාන සතිය කියලා දුන්නේ නැත්තේ කියලා. එහෙමනම් ආනාපාන සතියෙන් විතරද නිවන් දකින්න පුළුවන්. සක්මන් භාවනාවෙත් නිවන් දකින්න පුළුවන්. ආනන්ද ස්වාමීන් වහන්සේ නිවන් අවබෝධ කළේ සක්මන අරමුණු කරලා. අනුරුද්ධ මහරහතන් වහන්සේ උන්වහන්සේ රහත් වෙන්නේ සක්මන තමයි අරමුණු කළේ. ඉඳගෙන සක්මන් කිරීම සහ හිඳ ගැනීම මාස 10ක්. ආතාපි වීර්යය මාස 10ක් තීරණය කරනවා. ඉඳ ගන්නවයි සක්මන් කරනවයි. සත පෙන්නෙම නැහැ. පුදුම වීර්යයක්. එහෙමනම් සක්මන් කෙරුවා කලින්. එහෙනම් සක්මන් භාවනාවෙනුත් නිවන් අවබෝධ කරන්න පුළුවන්. එහෙනම් මේ ඒක නිසා සඳහන් කළා මේ කායානුපස්සනාව වඩනකොට වේදනානුපස්සනාවත් වැඩෙනවා, ධම්මානුපස්සනාවත් වැඩෙනවා, චිත්තානුපස්සනාවත් වැඩෙනවා. ගිය සතියේ ප්‍රශ්නයකුත් අහලා තිබුණා ඒක කොහොමද ඒක තුල වැඩෙන්නේ කියලා. කායානුපස්සනාව වඩ아가න යනකොට ශරීරයේ ඉන්ද්‍රියක වේදනාවක් දැනෙනවා. දැන් මට කය පිළිබඳව මෙනෙහි කරන්න බෑ අර වේදනාව නිසා. එතන නතර වෙනවා. දැන් කායානුපස්සනාව පැතක තියලා මම මගේ වේදනාව ඇති වෙන දිහා බලාගෙන ඉන්නවා. වේදනාව ඇති වෙන හැටි, වේදනාව උපදින හැටි, ඒක ශරීරේ පුරා ගමන් කරන හැටි, ඒක කොහොමද යන්නේ, ඇටකොටුව දිගද යන්නේ, මස් දිගද යන්නේ, එක එක ක්‍රම අපි සඳහන් කරනවා. උලකින් අයින්නවා වගේ දැනෙනවා, ඉදිකටු වලින් අයින්නවා වගේ දැනෙනවා, ඇම්මක් වගේ දැනෙනවා. මේ අපි එක එක විදිහට මේවා සඳහන් කරනවා. අන්න ඒ අරමුණ මනාව බලාගෙන ඉන්නවා. කොහෙන්ද ඇනෙන්නේ, කොහෙන්ද යන්නේ, කොහොමද එන්නේ, මනාව බලාගෙන ඉන්නවා. අරමුණ දිහා මනාව බලාගෙන ඉන්නකොට අපිට ඒ කාරණාව නැවත වතාවක් වේදනානුපස්සනාව වැඩෙනවා. හැබැයි එතකොට සිහියෙන් දැනගන්නවා මම මේ වඩන්නේ කායානුපස්සනාව නෙමෙයි, මම මේ වඩන්නේ වේදනානුපස්සනාවයි. එතකොට අපිට ඔය අතරේ එනවා රාගසිතක්, දේශසිතක්, මෝහසිතක්. එතකොට තේරුම් ගන්න ඕන මට දැන් රාගසිතක් ඇවිල්ලා. දැන් මේ රාගසිත ඇති වෙච්ච හැටි, ඒක නැති කරන්න ඕන හැටි. එහෙනම් මං අනිත්‍ය ස්වභාවයෙන් දකින්න ඕනේ රාගය පිළිබඳව. දැකලා මේ රාගය ඇති වෙන එක නැති කරන්න ඕනේ. එතකොට මනාව මේ தત્ත්වය ප්‍රගුණ කරලා තියෙන කෙනෙක්, මනාව පුරුදු පුහුණු කරලා තියෙන කෙනෙකුට මේ අනුවේදනාවල් එනකොට ඒ සියල්ල යට කරලා ඉස්සරහට යන්න
ඉස්සරහට යන්න ඔහුට හොඳට පුළුවන්කම තියෙනවා කායානුපස්සනාවෙන්. හැබැයි ඒකට හොඳ පුරුද්දක්, හොඳ ශක්තියක් තියෙන්න ඕනේ. එතන සඳහන් කරනවා ඊළඟට කායානුපස්සනාව ඉරියාපතෙන් සක්මන් කරලා ඒ සක්මණෙන් දියුණුවක් ලැබලා එහෙම නැත්නම් සක්මණෙන් පුරුද්දක් ලැබලා යම් කෙනෙක් සක්මන් කරලා භාවනාවට වාඩි වෙනවා නම් ඒක වඩා සාර්ථකයි. අන්න ඒක තමයි ආරණ්‍ය වල අපි සමහරලාට විශේෂයෙන් දැකලා තියෙනවා සක්මන කෙරවල ආසනයක් තියෙනවා. හිත එකඟ කරගන්න තියෙන හොඳ ක්‍රමයක් සක්මන. මුලින් සක්මන් කරනවා විනාඩි 15ක් 20ක්. සක්මන් කරලා හැබැයි මේ ඉරියාපතේ හරියටම පවත්තලා ඒක සක්මන් කරනවා කියලා ඇවිදලා එතෙන්ට ගියාට හරියන්නේ නැහැ. මනාව ඉරියාපතේ පවත්තලා ගිහිල්ලා වාඩි වුණාට පස්සේ ඒක සිත සමාධිගත කරගන්න හොඳ ක්‍රමයක්. ඒ නිසා තමයි හැම සක්මනක් කෙරවලම ආසනයක් තියෙන්නේ. හිත වික්ෂේපයට යනකොට සක්මන් කරනවා. ඒක සඳහන් කරනවා මේ සක්මන් භාවනාව හරියටම ඉගෙන ගත්තොත් සක්මනේ නිවන් අවබෝධ කරගන්න පුළුවන්. සක්මන් භාවනාව හරියටම ඉගෙන ගත්තොත් ඒකෙන්ම නිවන් අවබෝධ කරගන්න පුළුවන් කියන කාරණාව. මේ කාරණාව සඳහන් කරනවා පින්නතුනි මේ කාය මාත්‍රයකට දැඩි ඇල්ම හා දොම්නස විතරක් ප්‍රහීණය වෙනවා නොවේ වේදනාදියත් ප්‍රහීණය වෙනවා කියන කාරණාව. කාය මාත්‍රයකට දැඩි ඇල්මක් නැත්නම් දොම්නසක් ඇති වෙනවා විතරක් නෙමෙයි ඒ කාය තුල තියෙන වේදනා ආදී සියල්ලත් ප්‍රහීන කරනවා. කොහොමද? උපාදානස්කන්ධ පහ ලෝකය කියලා තියෙනවා. ඒ නිසා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියලා සඳහන් කරනවා. උපාදානස්කන්ධ පහ. මොකද උපාදානස්කන්ධ පහ? රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංකාරස්කන්ධේ, විඥානස්කන්ධේ. මේ පහට අපි ලෝකය කියලා කියනවා. ඒ නිසා තමයි විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියලා සඳහන් කරන්නේ. කායානුපස්සනාව ගැන පංචස්කන්ධයටම කායානුපස්සනාව ගැන කියනවා වුණාට පංචස්කන්ධයටම සම්බන්ධ උපාදාන අයින් කරන්න කියලා සඳහන් කරනවා. පංචස්කන්ධයටම සම්බන්ධ උපාදාන අයින් කරන්න කියලා කියනවා. කායානුපස්සනාව ගැන විතරක් කතා කරුවට මේ පංචස්කන්ධයටම සම්බන්ධ උපාදාන තියෙනවා. ඇහෙන් උපාදානය කරගන්නව නැත් රූප උපාදානය, ශබ්දය මේ වාගේ මේ උපාදානස්කන්ධ පංචකයටමයි ති සියලු දේවල් කායානුපස්සනාවෙන් ඒ කයානුනේ බලන්නේ. මේ සියල්ලම උපාදානස්කන්ධ පහ එකතු වෙච්ච තැනනේ කය කිව්වේ. පහ එකතු වෙච්ච තැන තමයි කය කියලා කිව්වේ. එහෙමනම් මේ අරමුණු පහෙන් කෝකෙන් ගත්තත් කායානුපස්සනාවෙන් ඒ සියල්ල යටපත් කරගන්න පුළුවන් වෙන්න ඕනේ කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. එනිසා මේ කාරණාව සරලව විස්තර කරනවා. ඉරියාපත භාවනාව කරද්දී ධම්මානුපස්සනාව කරන්න ඕනේ අනිවාර්යෙන් අවශ්‍යතාවයක් නැහැ. ධම්මානුපස්සනාව කරන්න ඕනේ කියලා චිත්තානුපස්සනාව කරන්න ඕනේ කියලා අනිවාර්ය බවක් වෙනම කරන්න ඕනේ කියලා අනිවාර්ය බවක් නැහැ. කායානුපස්සනාව කරනකොට වෙන මේවට අපි මාරු වෙවි කරනවා මිසක් කායානුපස්සනාව කරලා ධම්මානුපස්සනාවත් චිත්තානුපස්සනාවත් කරනවා කියලා වෙනස් වෙලා මාරු වෙලා වෙනම ඉඳගෙන අද වඩන්නේ චිත්තානුපස්සනාවයි, අද වඩන්නේ කායානුපස්සනාවයි, අද වඩන්නේ ධම්මානුපස්සනාවයි කියලා එක නැහැ. එකම මාර්ගයේ ඊටු තුනම වැඩෙනවා කියන කාරණාව සඳහන් කරනවා. මෙන්න තුනේ අදට ධර්ම දේශනාව අපි මෙතනින් නිමා කරනවා.